අරුණ. Sri Lanka's breakfast show. අයිබෝවන් වනකම් ගුඩ් මෝනිින් අසලාම් වලෙකුම් සුබදෑසනක් දෙරන අරුණත් එක් අද වෙද වගේම අද 22 අද සිකුරාද දවස අද ජාතික පුවත්පතට ප්‍රධාන සිරස්සල විතරක් නෙමෙයි වෙද වගේම තවත් තොරතුරු අපි ඔබට කියනවා. හැබැයි ප්‍රධාන සිරස්සල විදිහට වාර්තා කරන්නේ ජාතික පුවත්පත් හතරක්. එකම කාරණයක් එකක් තමයි PHIලට බෝ කරනවා කියලා අටුළුගමදී කෙල ගැහුව කොවිඩ් ලෙඩා වසර 6ක් කිරේ කියන කතාව. රුපියල් ලක්ෂ 4ක වන්දියකුත් ගෙවන්න වෙයි ප්‍රධාන සිරස්සලෙන් වාර්තා කරනවා මේ ගැන. ඉතින් අරුණ කියන්නේ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙල ගැසූ විත්තිකරුට මේ බරපතල වැඩ සහිත වසර 6ක සිරදඬුවමක් පානදුර මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා ඊයේ නියම කර සිටියා. මේ අනුව තමයි මේ සිරදඬුවම නියම වෙන්නේ අටුළුගම මාරා ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සකීර් මොහොමඩ් අමීර් නැමැති විත්තිකරුට දඬුවමට අමතරව තවත් දඩ නියම කරලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා මේ සිදුවීම සම්බන්ධව මොකද මාධ්‍ය ඔස්සේත් මේක වාර්තා වුණා. ඉතින් මේ අරුණ පුවත්පත වාර්තා කරන ආකාරය මේ අතර මව්බිම වාර්තා කරන්නේ සකීර් නෙමෙයි ෆකීර් කියලා මේක PHIට කෙල ගැසූ අටුළුගම ෆකීර් වසර 6ක් හිරේට කියලා. මේක උන් නම ඒ විදිහට තමයි කියලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් කෙල පහරලත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔබ දන්නවා මේ සිදුවීමේදී මේ පුද්ගලයා 56 හැවිරිදී ෆකීර් මොහොමඩ් අමීර් කියලා තමයි මේක කියන්නේ. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනෙක් සෞඛ්‍ය පරීක්ෂකවරයාට සෙසු සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වෙච්ච රුපියල් ලක්ෂ 4ක වන්දියක් ගෙවන්න කියලා නියම කළා. විත්තිකාර පුද්ගලයා මීට පෙර අවස්ථාවලදීත් මේ ආකාරයෙන් කටයුතු කර ඇති බව අධිකරණය අනාවරණය කරනවා. ඒ පිළිබඳව අවධානය යොමු කළ තමයි මහේස්ත්‍රාත්තුමා මේ දඬුවම ලබා දීලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා මේ කටයුත්ත සම්බන්ධයෙන්. ඒ අනුව තමයි සාපරාධී බලහත්කාරය පෑම, රාජකාරියට බාධා කිරීම, නිරෝධායන නීතීන්ට අවනත නොවීම, රාජ්‍ය නිලධාරියෙකුගේ අනට අවනත නොවීම මෙන්න මේ කියන දේවල් යටතේ චෝදනා එල්ල වෙන්නේ. ඒ අනුව බණ්ඩාරගම පොලිසියයි විත්තිකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරුවේ. අද ඉංග්‍රීසි පුවත්පත් වාර්තාවෙත් මේ සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තා කරනවා. ඒ අනුව තමයි දඬුවම් ලබා දීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න මේ ගොනු කරලා තියෙන දේවලුත් එක්ක ඔහුගේ හැසිරීම සමහරට කේන්තියාම මේ හැම දෙයක් මතම මේ දේවල් වෙන්නේ නැති. හැබැයි අවසානයේ ලැබෙන දඬුවම ලොකු දඬුවමක් මේ වගේ අවස්ථාවලදී. ඒ හින්දා අවනත වීම වැදගත් වෙනවා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ නිකුත් නිලධාරීන්ට විශේෂයෙන්ම මේ කොවිඩ් තත්ත්වයන් යටතේ රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම කියන කාරණයක් මෙහිදී මතු කරන කාරණයක්. ඉතින් විශේෂයෙන්ම ඒ අනුව වසර 2 බැගින් වසර 6ක සිරදඬුවම් නියම කළා. රුපියල් ලක්ෂ 4ක වන්දි මුදල ගෙවන්නේ නැත්නම් තවත් මාස 6කින් අමතර වසර 2ක සිරදඬුවමක් තියෙනවා. ඉතින් පැමිණිල්ල මේ විදිහට ඔප්පු කරලා තියෙන ඔවුන්ගේ පාර්ශවයෙන් තොරතුරු කියලා වාර්තා කරන්නේ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කරන්නේ මේ සිදුවීම. මේ අතරම කෙසේ වෙතත් කොවිඩ් කියන්නේ නීති රීතිත් එක්කම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, මිනිස්සුන්ගේ විනයත් එක්ක පාලනය කරන්න පුළුවන් තත්ත්වයක්. ඒ හින්දා හැමෝටම වැඩි වගකීමක් තියෙනවා රටේ නීතියට අනුගත වීම. බන්ධනාගාර පෑලියගොඩ දිවුලපිටිය කොවිඩ් පොකුර අද වෙනකොට 52202ක්, සමස්ත ආසාදිතයෝ සංඛ්‍යාව 56062ක්, සුව වෙච්ච පිරිස 47984ක්, මරණ සංඛ්‍යාව 276ක් විදිහට වාර්තා වෙනවා. මේ කොවිඩ් පොකුරේ තත්ත්වය සම්බන්ධයෙන් අද ඔබට උපුටා දක්වන කතාව. ඊයේ දවස ගත්තොත් ඊයේ දවසේ වාර්තා වෙච්ච පිරිස අද දෙන SMS පණිවිඩය ඔබට එවලා ඇති. සමස්තයක් විදිහට 887ක් රෝගීන් විදිහට වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් 669ක් ඊයේ දවසේ හැබැයි ඒකම ප්‍රතිකාර ලැබලා නිවෙස් බලා පිටව යනවා. ආසාදනය වූ කොරෝනා රෝගීන් 25ක් දැඩි සත්කාර ඒකකවල දැන් ඉන්නවා. ඒ අය අසාධ්‍ය තත්ත්වයේ ඉන්න අය. ඊයේ 769ක් සුවය ලැබලා තියෙනවා. පෙරේද මතුගම PCR වලින් 24ක් පොසිටිව් වුණා. කුලියාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලයේ 14ක් ආසාදිත වුණා. වැල්ලවත්ත වෙළඳ සංකීර්ණයේ 12කට කොවිඩ් හැදිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම හුදකලා කරලා තිබිච්ච ග්‍රාම නිලධාරී වසම් 11ක අගලු වැරලා තියෙනවා. ඒ හින්දාම යම්කිසි සහනයක් ඒ ප්‍රදේශවල ජනතාවට ලැබිලා තියෙනවා කියලා අප විශ්වාස කරනවා. ඒ හින්දා ජාතික කොරෝනා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ මොන්රාගල බඩල්කුඹුර අලුපත ග්‍රාම නිලධාරී වසම් හුදකලා බවින් මුදා හැරියා. ඒ වගේම තමයි නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක්, බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ 660 659 B කියන ග්‍රාම නිලධාරී වසම් ඊයේ හුදකලා බවෙන් නිදහස් වුණා. මේ අතර මිනිය ගෙටගෙනත් දවසින් කොරෝනා කියා රැගෙන ගිහිල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගිය තරුණයෙකුගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගිහිල්ලා ඉන් දිනකට පසුව කොවිඩ් යයි කියලා ඇවිල්ලා සෞඛ්‍ය
අංශ මේක රැගෙන ගිහිලා තියෙනවා. සිද්ධිය වාර්තා වෙන්නේ මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයෙන්. මේ පුද්ගලයා 36 හැවිරිදි අවිවාහක තරුණයෙක් හදිස්සියේ රෝගාතුර වෙනවා. ශික්ෂණ රෝහලට කුරුණෑගල ඇතුල් කරනවා. අදාළ තරුණයා අක්මාවේ ආබාධයකින් පෙළෙනවා කියලා වෛද්‍යවරුන් කියනවා. දිනෙන් දින රෝගය උත්සන්න වෙනවා. 20 වෙනිදා ඔහු මිය යනවා. පසුගිය ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහල ඔහුගේ දේහය ඉන්පස්සේ ඥාතීන්ට බාර දෙනවා. නමුත් ඉන්පස්සේ තමයි PCR වාර්තා මං හිතන්නේ ඉන්නේ පරක් වෙලා ඒ අවස්ථාවේ කොවිඩ් කියලා වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඉතින් යම්කිසි කැළඹීමක් ඇති වුණා මේ සිද්ධියත් එක්ක ප්‍රදේශවාසීන් සෞඛ්‍ය අංශ වෙත බාර දිය යුතු බව පවසා සිටියා. මේ ඥාතීන් මේ තීරණයට එකහෙලා විරුද්ධ වුණා. මොකද මේ දේහය සම්බන්ධයෙන් අවසානයේ මේ ඇතිවෙච්ච තත්ත්වය අරුණ පුවත්පතේ වාර්තාවක් විදිහට ගෙනෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේත් කොවිඩ් පොකුර දැන් ඉහළ ගිහිලා තියෙනවා. අංශ 4ක් වැහිලා තියෙනවා. 110ක් දැනටමත් නිරෝධායනය සඳහා යවා තිබෙනවා. හෙදාංශය, විභාගාංශය, විකිරණාංශය, MO අංශය මේ අනාදී වශයෙන් තමයි මේ සියලු අංශවල තත්ත්වයන් වාර්තා කරන්නේ පුවත්පත් වාර්තාවේ. වෛද්‍යවරුන් 100කට කොවිඩ් හැදිලා තියෙනවා. හෙද කාර්ය මණ්ඩලයේත් 100 ගණනක් ආසාදිතයෝ බවට පත් වෙලා ඉන්න මොහොතක් මේ වාර්තා කරන්නේ අද තියෙන තත්ත්වය. කොවිඩ් වැළඳෙන සෞඛ්‍ය සේවකයන්ට කාමර 100ක හෝටලයක් ඊයේම මිල ගණන් කැඳවලා තියෙනවා. ඒ අනුව ලෝක බැංකුව කොවිඩ් අරමුදලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්මයා වෙත දැනුම් දීලා තියෙනවා. කොවිඩ් ආසාදිතයින් බවට පත්වන මේ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රතිකාර කිරීම සඳහා කාමර 100කින් යුක්ත හෝටලයක් ලබා ගන්න කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ අනුව ඊයේ මිල ගණන් කැඳවලා තියෙනවා කියලා ඒ වාර්තා කරන්නේ. පවිත්‍ර වන්නිආරච්චි අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච සාකච්ඡාවකදී තීරණය කළා තියෙනවා ආසාදිතයන් වන සෞඛ්‍ය සේවකයන් රැඳවීම සඳහා බස්නාහිර පළාතෙන් හෝටලයක් වෙනත් ස්ථානයක් ලබා ගත යුතුයි කියලා සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ මහත්මයා මේ දැනුම් දීම කරලා තියෙනවා. මොකද Tamanගේ සේවකයන් බලාගත යුතුයි කියලා විශ්වාස කරන හින්දා. විශේෂයෙන් මේ සෞඛ්‍ය අංශ වලට කොවිඩ් වැළඳීම කියන එක එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ඉතින් විශාල පිරිසක් සමාජයෙන් වාර්තා වන වෙලාවක සෞඛ්‍ය අංශයෙන් හුදකලා වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විශේෂයෙන්ම මේ බෙහෙත් කරන එහෙම නැත්නම් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබන අය නෙමෙයි මේ විදිහට ගොඩක් තැන්වලදී පොසිටිව් වෙලා තියෙන්නේ. හේතුව ඒ අය බොහොම උනන්දුවෙන් සහ ඒකම ආරක්ෂාකාරීව කටයුතු කරනවා. ඉතින් මේ ඇවිල්ලා වාර්තා වෙන්නේ සමාජයේම කොටසක් හින්දා බොහෝ වෙලාවට කොවිඩ් රෝගීන් බවට පත්වන කොටසක්. ඉතින් මේ අතර තමයි සරසවි සිසුන් 8 දෙනෙක් ආසාදිත උනේ සංවත්සරේ පටිගත කිරීමකදී කියලා අද පුවත්පත් වාර්තාවක් ගෙනෙන්නේ. සරසවියට කොවිඩ් යාම සම්බන්ධ වාර්තා කිහිපයක් ජාතික පුවත්පත් 3ක අද වාර්තා කරලා තිනවා. ඉන් එකක් තමයි මව්බිම් පුවත්පතේ වාර්තාව කොළඹ විශ්වවිද්‍යාලයේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් විශ්වවිද්‍යාලීය මාධ්‍ය ඒකකය සංවිධානය කරපු පටිගත කිරීමක් සඳහා කොහුවල පිහිටි පෞද්ගලික ශබ්දාගාරයකට ගිහිල්ලා සිටි අවස්ථාවේ විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු කොවිඩ් ආසාදනය වූ බව විශ්වවිද්‍යාල සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. මේ අතරම තමයි වාර්තා කරන්නේ ගාල්ල අනුරාධපුර හැටන් වල සිසුන් කිහිප දෙනෙකුට කොවිඩ් වැළඳිලා තියෙනවා කියලා. ඒ ලංකා ගුරු සංගමේ ප්‍රධානියාගේ ප්‍රකාශයක්. මීට අමතරව කොවිඩ් වෛරසය ආසාදනය වූ අධ්‍යාපන රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා සමග කටයුතු කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් 4 දෙනෙකු මේවට ස්වයං නිරෝධායනයට යොමු කරලා තිබෙනවා. අද එය වාර්තා කරන්නේ මව්බිම පුවත්පතේ. හුදකලා කරලා තිබිච්ච ග්‍රාම නිලධාරී වසම් 11ක හුදකලා තත්ත්වය ඉවත් වෙනවා. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ ආර්සාඩ් ග්‍රාම නිලධාරී වසම ඊයේ හුදකලා භාවයෙන් ඉවත් කරා කියලා මා පෙර ඔබට දැනුම් දුන්නා. කොරෝනා පාලනයේ අභියෝගයක් වෙලා තියෙනවා. ආසාදිතයෝ නිවෙස් තුලම නිරෝධායනය කරන්න කියලා සුවය ලැබපු දයාසිරි ජයසේකර මහත්මයා කියන්නේ. කොරෝනා පාලනය මේ වන විට අභියෝගාත්මක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රජයට පාලනය කිරීමට අපහසු තත්ත්වයකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ හින්දා තමා රජය හා සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටින රෝග ලක්ෂණ මතු වහම අදාළ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීලා එම නිවසේම වෙනම කාමරයක් වෙනම තත්ත්වයන් එක්ක කටයුතු කරන්න කියලා. මොකද මේ පාලිත තත්ත්වයෙන් මිදමින් පවතින නිසා තමයි මේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරන්නේ. මම හිතන්නේ එතුමා කියන කතාවේ කොටසක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් රාජ්‍ය උත්සාහ කරමින් ඉන්නවා පුළුවන් තරම් මේ කොවිඩ් ආසාදිතයන් පුළුවන් තරම් හොයාගෙන ඒ අයගෙන් තවත් කෙනෙකුට මේ රෝගය යාම වැළැක්වීම සඳහා කටයුතු කිරීම. නමුත් ලෝකයේ අනෙකුත් රටවල් බොහොමයක් ඇහුවොතින් කොවිඩ් රෝගීන් විදිහට වාර්තා කරන්නේ පළමු මට්ටමේ ඉන්න කොවිඩ් රෝගීන් නෙමෙයි. අපේ ලංකාවේ තමයි රෝග ලක්ෂණ පෙන්눔 නොකරන ඒසිම්ප්ටොමැටික් කියන කාණ්ඩයේ පිරිස එහෙම නැත්නම් රෝග ලක්ෂණ පෙන්눔 නොකලත් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂාවන් ඔස්සේ ඔවුන් කොවිඩ් ආසාදිතයින් කියලා හඳුනාගෙන
ඒ හඳුනාගත්ත සියලු දෙනා රෝහල් ගත කරන්නත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල යොමු කරන්නත් කටයුතු කරන්නේ. අනෙක් රටවල් වල රෝග ලක්ෂණ පෙන්눔 කරන අයට තමයි මේ විදිහට ප්‍රතිකාර මධ්‍යස්ථානවලට එන්න වෙන්නේ. අනෙක් අය නිවෙස් නිරෝධායනයට තමයි ලක් වෙන්නේ. ඉතින් එහෙම ගත්තොත් 100,000 ගණනක් මේ ප්‍රමාණයට වඩා වැඩියෙන් කොවිඩ් රෝගීන් එම රටවල වාර්තාවල අනුවත් ඉන්නවා. හැබැයි අපේ ලංකාවේ දැන් මේ තත්ත්වය වෙනස් වෙන්න කාලේ එන්න වේවි. මොකද ඉස්සරහට පේන මානේ අනුව ජනවාරි මාසේ 28 වෙනිදාන් පස්සේ බොහෝ වෙලාවට කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දිනයක් ප්‍රකාශය කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා බලධාරීන්ට. ඒ එන්නත් එන කාලෙත් එක්ක ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුවත් කරાવી. හැබැයි කෙසේ වෙතත් ඊට පෙර දැන් තියෙන තත්ත්වෙට කටයුතු කරගෙන යනවා නම් අපිට මීට ඩාස් ලිහිලක් බලාපොරොත්තු වෙන්න වෙයි. මොකද ගොඩක් ආයතන පෞද්ගලික ආයතනවල PCR ඇන්ටිජන් පරීක්ෂාවන් කළා කියනවා ඔව් ඔබ පොසිටිව් කියලා. කියපු ගමන් ඇවිල්ලා දැනුවත් කිරීම එක්ක ඒ අය අරගෙන යනවා. ඒ අයගේ සියලු දෙනාගේ සමාජ ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා මේ විදිහට හුදකලා කිරීම. ඊයේ දවසට 800 ගණනක් වාර්තා වුණා. කොවිඩ් නීති කැඩු රාජ්‍ය හා පෞද්ගලික ආයතන 1107කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියන මොහොතේ තමයි පොලිස් මුලස්ථානයේ මේක කියන මොහොතේ තමයි මම උපුටා දක්වන්නේ අනික් කතා ටික. මොකද මාර්ගෝපදේශ කඩන පෞද්ගලික රෝහල් PCR වලින් ඉවත් කරනවා කියලා ඊයේ සඳහන් වුණා. කොවිඩ් පැතිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මේ සම්බන්ධයෙන් ගත්තු තීරණයේ ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ යුද හමුදාපතිවරයා අතර පැවතිච්ච සාකච්ඡාවක්. මම හිතන්නේ මේ නෙමෙයි සිරස්තලය යුද හමුදාපතිවරයාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහත්මයා ඇතුළු කණ්ඩායමත් මේ රසායනාගාරාංශ ප්‍රධානීනුත් අතර පැවතිච්ච සාකච්ඡාවකදී තමයි මේ දැනුම් දීලා තිබෙන්නේ. ඒ අනුව ඇතැම් පෞද්ගලික රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසර නොගෙන ප්‍රාදේශීය රසායනාගාරවල PCR පරීක්ෂණ කරනවා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙතෙක් PCR පරීක්ෂණ සඳහා අවසර දීලා තියෙන රජයේ සහ පෞද්ගලික අංශයේ රසායනාගාර 30කට විතරයි. ඉතින් විශ්වාසනීයත්වයේ බිඳ වැටෙනවා මේකෙන්. පෞද්ගලික අංශයේ ඒ හින්දා මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පරීක්ෂණ කරන්නට ඕන කියලා තමයි මෙහිදී යුද හමුදාපතිවරයා කියන්නේ. ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තියෙනවා. conducting antigen and PCR test ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරන්නේ call to adopt strict authorized regulatory mechanism at private hospitals වාර්තා කරන්නේ යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශය අද දවසේ. ඉතින් මම හිතන්නේ මේක අපිට බොහොම සරලයි පරීක්ෂණයක් කරනවා කියන එක ටක් ගාලා පරීක්ෂණ වාර්තාවක් ගන්නවා කියන එක. නමුත් රෝගියෙක්ගේ පැත්තෙන් ගත්තයින් පස්සේ අදාළ වාර්තාව වෙනකන් අදාළ රෝගියට යම්කිසි සැකයක් තියෙනවා නම් කල්පනා කර කර ඉන්නේ මොකද්ද වෙන්නේ? දැන් යන්න වෙයිද? ගියොත් පවුලේ කවුද ඉන්නේ? ගෙදර බල්ලට කන්න දෙන්න ඕන. මාළුන්ට කන්න දෙන්නට ඕන. දරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් අනිත් තුන් දෙනාටමත් වැළඳෙයිද? එතකොට ඒ තුන් දෙනාත් අරගෙන යයිද? එතකොට ඒ අය එක එක තැන්වල ඉන්නේ ගෙනිච්චයන් පස්සේ ගෙදර කවුද බලාගන්නේ? මම හිතන්නේ හැම මිනිස්සෙකුගේම පවුල් ජීවිතවල ප්‍රශ්න ඇති වෙන තත්වයක්. ඉතින් ඒ හින්දා වගකීම් සහගතව මෙහි හැසිරීම ඉතා වැදගත් වෙනවා. ඕන විදිහට පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරනවට වඩා ඒවා වගකීම් සහගතව ඉක්මනට තොරතුරු ලබා දීමත්. මේ අතර තමයි ඊයේ කොවිඩ් රෝගියෙක් පැන ගිහිල්ලා තිබෙනවා කියලා වාර්තා වෙන්නේ. අද උදෑසන ඊයේත් අපි වාර්තා කළා මේ විදිහටම අදත් තව කෙනෙක් පැනලා ගිහිල්ලා මේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාව. ඊයේ දිනේත් කටුනායක වලානගොඩ ප්‍රදේශයේ නවාතැන් පොලක නැවතී සිටි ඇඟලුම් කර්මාන්තශාලාවක 25 ඇවිදි සේවකයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් කරන ලද PCR පරීක්ෂණ වලින් පසුව හඳුනාගෙන තිබෙනවා. ඔහු පදවිය බෝගහපිටිය ග්‍රෙවල් කන්ද නොම්බර 85 දරන ලිපිනේ පදිංචි කාර්යවසම් වර්ණකුල තන්ත්‍රිකේ සනත් නාමල් නැමැති පුද්ගලයෙක්. මේ පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ගෙන යාමට කටයුතු සූදානම් කර තිබියදී එම නවාතැන් පොලෙන් පලා ගොස් ඇති බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් දැනට කටුනායක පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මොහු කොවිඩ් ආසාදිත පුද්ගලයෙක්. ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙන යාමට සූදානම් කරමින් සිටින අවස්ථාවේදී ඔහු පලා ගොස් තිබෙන්නේ. ඔහු පිළිබඳ දැනට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මෙවැනි ආකාරයට නිරෝධායන රීතීන් වලට පටහැනිව ජනතාව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ ඔපිට දැනගන්නට පුළුවන් වෙවි තොරතුරු කවුද පුද්ගලයා කියලා ඉදිරියේදී. කටුනායකට ගුවන් යාන 13කින් 400 දෙනෙකු මේ වන විටත් ඇවිත් තිබෙනවා කියලා අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් ලෙසයි වාර්තා කරන්නේ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ සිට විවෘත කර පසු ශ්‍රී ලාංකිකයන් 400 දෙනෙකු ඇතුළු පිරිසක් රැගත් ගුවන් යාන 13ක් මෙරටට ඇවිත් තියෙනවා කියලා ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යතුමා සඳහන් කරනවා. ගුවන්තොටුපොළ විවෘත කළ සැනින් විදේශ සංචාරකයන් රැගත් ගුවන් යාන මෙරටට ගෙනීමේ
හැකියාවක් නැහැ කියලායි එහිදී කියන්නේ. Daily Mirror පුවත්පත මේ සම්බන්ධයෙන් අද වාර්තා කරනවා all international airlines agree to resume flights to Sri Lanka. Minister ප්‍රසන්න රණතුංග ගුවන් සමාගම් 35ක ගුවන් මෙහෙයුම් යලි ආරම්භන්න කැමැත්ත පළ වෙලා තියෙනවා. මේ අනුව අමාත්‍යවරයා සඳහන් කරා ඊයේ පැවතිච්ච මාධ්‍ය හමුවේදී මේ ගැන විශේෂයෙන් රටේ තියෙන තත්ත්වයක් එක්ක වාණිජ්‍ය ගුවන් ගමන් 15ක් පමණ සිදු වෙලා තිබෙනවා කියලයි වැඩි දුරටත් එහිදී සඳහන් කරන්නේ. අපිට මේකම ඇත්තටම ගත්තම දැන් මේ ආපු ගුවන් හැමතැනම වාර්තා කරන පළමු පිරිස කියලා මේ ශ්‍රී ලාංකිකයෝ ඇවිල්ලා තියෙනවා ගොඩක් අය පළමු ගුවන් යාන ඒවා සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙච්ච ඒවා. නමුත් විදේශිකයෝ අරගෙන පැමිණි අද ගුවන් යානයක් අන්න ඒකයි වැදගත් වෙන්නේ රට විවෘත වුණාන් පස්සේ. මොකද අනිත් ගුවන් යාන කොහොමවත් එන්න තිබිච්ච ඒවා. ඒ අනුව තමයි ඊයේ වාර්තා වෙන්නේ නෙදර්ලන්තයේ සිට පැමිණි යම් පිරිසක් සංචාරකයෝ විදිහට ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා චාරුප කිහිපයක් වාර්තා කරනවා. ඒ අනුව තමයි මාස 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ ඊයේ විවෘත වීමත් එක්ක මේ පිරිස ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු චාරුප ටික ඉක්මනට. මේ අතර වාර්තා කරනවා මේ චාරුප වාර්තාවනට අනුව මේ ඊයේ රාත්‍රී තමයි නෙදර්ලන්තයේ සිට පැමිණි පිරිස ඇවිල්ලා තිබෙන බව සඳහන් කරේ ඩුබායි සිට. මේ වන විටත් රජයේ ඉලක්කය COVID-19 වසංගතය රටතුර පැතිරීමට පෙර තිබූ තත්ත්වයට වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම බව ඊයේ දවසේත් ප්‍රකාශ කර සිටියා. ඊයේ රාත්‍රියේ චාරුප අපට මේ විදිහට අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරලා තියෙනවා. මේ ඔබ දකින්නේ එම චාරුප වාර්තාවන්. මේ අතරම තමයි ඊයේ දවසේ සංචාර විශේෂ උත්සවයකින් මේ වැඩසටහන ආරම්භ වුණා. අයුබෝවන් again to the world වාර්තා කරන්නේ චාරුප වාර්තාව මේ සංචාරක ශේෂ්ත්‍රයේ යෙදෙන අය කණ්ඩායම් ඊයේ දවසේ මේ විදිහට සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලංකාවට විශාල පිරිසක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා සඳහන් වෙනවා. මේ අතරම අවුරුදු 30ක සංචාරක ශේෂ්ත්‍රයේ අත්දැකීම් පළපුරුද්ද තියෙන බොහෝ දෙනෙක් කතා කරලා තියෙනවා. අශෝක් පතරගේ මහත්මයා, සනා කුක්වත මහත්මයා, කැප්ටන් තේමි අබේවික්‍රම මහත්මයා, ඒකම සංචාරක ශ්‍රී ලංකා සංචාරන සභාපති කිමාල ප්‍රනාන්දු මහත්මිය මේ විදිහට කතා කරලා කියන්නේ අපිට තියෙන අවස්ථාවත් එක්ක මේ වෙලාවේ හොඳ වැඩි පිරිසක් ගේන්නට හැකියාව තිබෙනවා කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් සඳහා මේ වන විට හැකියාව තිබෙනවා පැමිණෙන්නට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම ද්විත්ව පුරවැසි භාවය ලබා තිබෙන අයට නැත්නම් විදේශ සහකරුවෙක් සහකාරියක් සමග අතිනතගෙන ඉන්නවා නම් ඔහු හෝ අය සමග පැමිණීමට හැකියාව තිබෙනවා ශ්‍රී ලාංකිකයන්ට. මේ අදාළකම වේදේ ඔස්සේ විශේෂයෙන්ම වෙබ් අඩවිය ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සංචරණයේ වෙබ් අඩවියේ සියලු තොරතුරු තියෙනවා. ඔබට මේ ආකාරයෙන්ුත් ලංකාවට එන්න පුළුවන් කියලා අප මේ මොහොතේ මතක් කර සිටිනවා. හැබැයි ඔබ මේ වන විට තියෙන තත්ත්වය ගත්තොත් ඉතින් අපි රටක් විදිහට ගත්තන් පස්සේ අනික් පැත්තට ආසන්න කලාපීය රටවල් බොහොමයක් අපිට ඉස්සෙල්ලා ගුවන් තොටුපළ විවෘත කරා. මාලදිවයිනේ තත්ත්වය දැන් 50000කට වැඩි පිරිසක් ඇවිල්ලා තියෙනවා. ආසන්න රටක් විදිහට සංචාරකයෝ විදිහට සඳහන් කරන විදිහට පෞද්ගලික ගුවන් යානා පමණක් 60කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන ඇටෝල්ලකේ විතරක් තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් කොතරම් ලොකුද මේ සංචාරක කර්මාන්තය සහ එන පිරිස කියලා පේන්න තියෙනවා. හැබැයි මේක ලාංකිකයන්ට විදේශ සංචාර සඳහා ගුවන් තොටුපළ විවෘත නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. අනුව අවසන් තීරණයක් ගන්නතුරු විදේශීය ගුවන් ගමන් බලපත්‍ර ඇති පුද්ගලයන්ට පමණක් විදේශ ගමන් සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ලංකාවේ ඉන්න විදේශීය ගුවන් ගමන් බලපත්‍ර තියෙන අයට. නමුත් ලාංකිකයන්ට තාමත් වෙනත් රටවල සංචාරය කරන්න හැකියාවක් නැහැ. ඒ හින්දා යන්න විදිහක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. බොහෝ අය යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් යන්න විදිහක් නැහැ. ශ්‍රී ලංකා සංචාරය කරන්න බැරුණාට ඉතින් ඔබට පිටව යන්නට හැකියාව තිබෙනවා කියලා මතක් කරන්න පුළුවන්. ශ්‍රී ලංකන් සේවයේ කොවිඩ් හැදුණු ගුවන් නියමුව තවත් 40ක් සමග සාකච්ඡාවක යෙදිලා ඉන්නවා. ඒ අනුව මේ වෛරසය ආසාදනය වෙලා තියෙන ගුවන් නියමුවෙකුට ගුවන් නියමුව පසුගිය සඳුදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ගුවන් නියමුවන් 40කට වැඩි පිරිසක් සහභාගී වෙච්ච සාකච්ඡාවකට සම්බන්ධලා හිටියා කියලා කියන්නේ අරුණ පුවත්පතේ වාර්තාව. මේ අතර අපි ගත්තොත් මේ කොවිඩ් එක්කම තවත් පිරිසක් කතා බහට ලක් වෙනවා සංචාරක ශේෂ්ත්‍රයට විවෘත වීමත් එක්කම. Ukraine's cancelled visit to Sri Lanka. යුක්‍රේන් ජාතිකයෝ බොහොමයක් මේ PCR කන්සර්න් එකත් එක්ක එන්නේ නැතුව ඉන්නවා කියලා තමයි කියන්නේ. අද දවසේ ඒ සම්බන්ධ ප්‍රධාන සිරස්තලයක් විදිහට දක්වලා තියෙනවා. මේ වන විට යුක්‍රේනයෙන් 1487 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා සංචරණයේත් ඒ වගේම සෞඛ්‍ය අංශවලත් මාර්ගෝපදේශ අනුව එක්
පුද්ගලයෙකුට PCR 4ක් කරන්නට සිදු වෙනවා රටට ඇතුළු වීමේදී. අනෙකුත් රටවල් එක බලනකොට එවැනි තත්ත්වයක් නැහැ. ඉතින් හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ හින්දා මේකට ප්‍රායෝගිකව මුහුණ දෙන්න නොහැකියාවක් තියෙන බොහෝ අය කැමති නැහැ එන්න. ඒ හින්දා පෙරේද දවසෙත් හිස් ගුවන් යානයක් පැමිණියා කියලා තමයි සඳහන් වෙන්නේ. අනුව මේ වැඩපිළිවෙල බොහෝ විට නැවතේවි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඊයේ දවසේ මේ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රධාන ඒ කටයුතු කරන උද්‍යංග වීරතුංග මහත්මයා මේ වැඩසටහන ගැන කියන්න අපත් එක්ක සම්බන්ධ වුණා. අපි පසුව එම ප්‍රකාශය ඔබට ගෙනෙන්න. මේ අතර කොවිඩ් එන්නත ගැන බොරු බලාපොරොත්තු දෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා කියලා තියෙන්නේ. රටේ පවතින කොවිඩ් වසංගතය මර්ධනය කරන රජයට තාමත් නිසි වැඩපිළිවෙලක් නැහැ. කොවිඩ් එන්නතක් ජනවාරි මාසයේ හෝ පෙබරවාරි මාසයේ එනවා කියලා මාධ්‍යයෙන් ප්‍රකාශ කළත් කොයි රටෙන් ගෙනෙනවද කියලා පැහැදිලි කරලා නැහැ. ඉතින් ඒ හින්දා කොවිඩ් ලෝකයෙන් අවසන් කරන්න වසර 3-4ක් පමණ යනවා. කොවිඩ් එන්නත පිළිබඳ හැම කෙනාටම බලාපොරොත්තු දෙන්න එපා. බොරු බලාපොරොත්තු ඇති කරන්න එපා. එහි වගකීම සෞඛ්‍ය බලධාරීන්ට දෙන්න. රජය මේ කටයුතු අරගන්න එපා කියන එක තමයි මෙහිදී කියන්නේ. මේ අතර ඉන්දියානු කොරෝනා එන්නත ගන්නා ලිපිලේඛන නීතිපතිට යවලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කරලා තියෙන්නේ. අදාළ එන්නතේ සාම්පලයක් මේ වන විට මෙරට ලැබී තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මහතා සඳහන් කරනවා යනු එන්නතේ සායනික පරීක්ෂාවන් වගේම ලිපිලේඛන කටයුතු මේ එන්නත රෝගීන් සදා භාවිතා කිරීමේදී අතුරු ආබාධ තිබේදේ මොනවද යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා මේ හරහා කියලා සඳහන් කරනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට 28 වෙනිදාන් පස්සේ ඇයි 28 කියලා අහන්න එපා. ඒතොර ඒක වෙන කතාවක් හින්දා 28න් පස්සේ හිතමු අපිට මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන් වේවි කියලා දිනන්න තියෙන තොරතුරු අනුව ඉන්දියාවේ කොවිඩ් එන්නත නිපදවන මේ කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන තියෙන බව වාර්තා වෙනවා. අද සෙලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන ඡායාරූප වාර්තාවක් සමගයි මේ කතාව කියන්නේ. ඒ අනුව ලංකාවට ගේන නියමිත මේ කොවිඩ් එන්නත හදන ඉන්දියා ආයතනය තමයි මේ විදිහට ගිනි ගනිමින් ලෝ විශාලතම එන්නත් නිෂ්පාදකයා සහ ලෝ වැඩිම කොවිඩ් එන්නත් නිපදවන ආයතනය තමයි ඉන්දියාවේ සේරම ගොඩනැගිල්ලක තමයි මේ විදිහට ගින්න ඇති වෙලා තිබෙන්නේ. ඉතින් ගොඩනැගිල්ල සිර වෙලා සිටින තවත් කිහිප දිනක ගිනි නිවන බටයන් විසින් බේරගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීලා තියෙන කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් දෙකින් එකක් වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ බ්‍රිතාන්‍ය ස්වීඩන් ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රසෙනෙකා සමාගමේ සහයෝගීත්වයෙන් මේ කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන්නේ සේරම ආයතනය. මේ එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට සැලසුම් කරලා තියෙන දැනට මේන් කියලා තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ සේරම ආයතනයේ ප්‍රධානී ආධාර් පූනාවල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරලා තියෙනවා මහල් කීපයකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. නමුත් කොවිඩ් එන්නත් නිෂ්පාදනයට නම් බාධාවක් නැහැ කියලා මේ හරහා. අපි මේ අතර නව කොරෝනාව හොංකොං ආක්‍රමණය කළ තියෙනවා. ලාංකික ශ්‍රමිකයන්ට පිට වෙන්න සති දෙකක කාලයක් ලබා දීලා තියෙනවා කියලා කියන්නේ. අනු ඒකෙනුත් බලපෑම තියෙනවා අපිට. හොංකොංහි සිට නව කොරෝනා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යමින් තියෙන හින්දා එරට සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ඇතුළු විදේශිකයන් සති දෙකක් ඇතුළත පිටමං කර දැමීමට රට රජය තීරණය කරනවා. හින්දා හොංකොංහි ශ්‍රී ලාංකිකයන් 4000කට අධික පිරිසක් ඉන්නවා. කෙසේ වෙතත් රැකියා කොන්ත්‍රාත් කාලය ලබන මාර්තු 31 දිනට පෙර හෝ ඊට අවසන් විදේශීය ගෘහ සේවක සේවිකාවන් සඳහා රැකියා ගිවිසුම අලුත් කිරීමේ කාලය මාස 3ක් සඳහා දීර්ඝ කළ තියෙනවා කියලා සඳහන් කරනවා. මේ තමයි දැනට තියෙන ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල වාර්තාවන්. තවත් සවිස්තරාත්මක තොරතුරු අපි ඔබට කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපිත් එක්ක රැඳෙන්න මේ දෙරණ අරුණ. දෙරණ අරුණ. Sri Lanka's breakfast show. යලි දෙරණ අරුණ සමග ඔබ සජීවීව සම්බන්ධ වෙන්නේ. මෙතැන් සිට වරාය සම්බන්ධයෙන් කතා බොහොමයක් අද පුවත්පත්වල වාර්තා කරනවා. අදානිට ණය වෙනු කුමටද? වරාය වෙනුවෙන් පෙරටම කියන්නේ තිස්ස විතාරණ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඒ අනුව තමයි සමාජවාදී ජනතා පෙරමුණ විරුද්ධයි. ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විරුද්ධයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට හරි වෙනත් සමාගමකට හරි දෙන එකට විරුද්ධයි කියලා තමයි මෙහිදී එන්නම් පෙරේරා කේන්ද්‍රය පැවතිච්ච මාධ්‍ය හමුවේදී ඔවුන් කියන්නේ. විශේෂයෙන්ම අපි වගේ අපේ ඉංජිනේරුව කොටසක් දැනටමත් ඒ වරාය කොටසක් හදලා තියෙනවා. ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියලා විමසනවා. ජටිය සුරකින යෝජනා වලියට වලිය කැබිනට් අනුකමිටුවට අද උද්ඝෝෂණයකුත් එය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරය මගින් සකස් කරන යෝජනාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ. අද දවසේ එය උපුටා දක්වන්නෙත් මම අරුණ පුවත්පතින්. වරාය පර්යන්තයට ඉන්දියාවෙන් බාධා එපා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුවෙන් ඉන්දීය අගමැතිට සංදේශයක් ලියනවා. මහ කොමසාරිස් කාර්යාලයට සංදේශය බාර දීමට ගත් උත්සාහය අසාර්ථක වෙනවා. අද කැම පැයේදී වරාය සේවකයෝ විරෝධතාවයක් තියන්න බලාපොරොත්තු වෙනවා.
මේ අතරේ තමයි අද විවිධ විදිහට විවිධ තැන්වල විවිධ දේවල් කියන්නේ ජැටිය විකුණන්න හිටියේ නැහැ 149ක් ඉන්දියාවට සහ ජපානයට දෙන්න සැලසුම් කරා කියලා විතරයි. එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියන ඉතින් නැගෙනහිර බහලුම් පර්යන්තය හෝ කොළඹ වරාය කිසිදු කොටසක් ඉන්දියාවට ජපානයට හෝ වෙනත් රටකට විකිණීමට යහපාලන රජය බලාපොරොත්තු වෙන්න හිටියේ නැහැ. කරන්න හැදුවේ ඇත්තරම ගත්තෝතින් මේකේ කොටසක් 149ක කොටසක් ලබා දෙන්න විතරයි බලාපොරොත්තුවෙන් හිටියේ. ඉතින් 151ක කොටසක් මේ මෙහියුම් පර්යන්තයේ සමාගමක් පිහිටලා ඒක ශ්‍රී ලංකාවට තියෙනවා. ඉන්දියාවේ ජපානයේ සමාගමට 49ක් දෙනවා. ඉතින් මේක තමයි කරන්න හිටියේ කියලා තමයි අද දවසේ ඔවුන් කියන්නේ. දැන් එතකොට මම බැලුවේ ජාපේ කියන එකේ ආණ්ඩුව කියන එකේ දෙකක් තියෙනවද කියලා. මේගොල්ලොත් කියන්නේ 49ක් ඉන්දියාවේ අදානියකට දෙනවා කියලා. ඒගොල්ලෝ කියලා තියෙන ඉන්දියාවටයි ජපානයටයි දෙන්න යනවා කියලා 50ක් තියෙනවා වෙනසක් නැහැ දෙක මේක තමයි මේ කරන්න යනවා කියලා කියන්නේ. හැබැයි ආණ්ඩුව ඉන්දියාවට බිය වෙලා නැගෙනහිර ජැටිය දෙනවා කියලා ටිල්වින් සිල්වා මහත්මයා කියනවා. එනෝ 149ක් ලබා දීමට සූදානම් වන පරිපාලන කොටස් වලින් මේක ආණ්ඩුව ඉන්දියාවට බය වෙලා කප්පමක් ලෙස තමයි දෙන්නේ කියලා මේ සඳහන් කරන්නේ ටිල්වින් සිල්වා මහත්මයා. මේ අතරම මේක ගැන කතා ගොඩාක් තියෙන හින්දා මම හිතනවා නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙලට මහා සංඝරත්නයේ විරෝධතාවය එල්ලලා තියෙනවා. විශේෂයෙන් ගල් ගැහුවට ගෙඩිය හිඳින්න ඉඩ දෙන්නේ නැහැ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරනකොට ලේන් නුවත් මිල නියම කරන්න ලෑස්ති මැදගොඩ අබේතිස්ස හිමියෝ කියනවා. දලදා හාමුදුරුව රැකගත්සේ රැකගත යුතුයි යල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කියනවා. මහා සංඝරුවන අතර ඇත්තේ බරපතල කලකිරීමක් ඕමාරේ කස්සප ස්වාමින් වහන්සේ කියනවා දිවයින පුවත්පතේ දීර්ඝ වාර්තාවක් ස්වාමින් වහන්සේ මේ වෙනුවෙන් දක්වන විරෝධය පිළිබඳව ගෙනෙනවා. ඒ අතර අපි යමු ඊයේ දවසේ තවත් ප්‍රකාශ කිහිපයකට. මේක අපේ රටේ ජාතියේ ඉරණම තීරණය කරන අවස්ථාවක්. අතීත විරුවන් හැටියට මේ රටේ නම් ලියවුණේ පාව දුන්නු අය යටත් වෙච්ච අය නෙමෙයි ආරක්ෂා කරගත්තු අය. ඒ ආරක්ෂා කර ගැනීම සඳහා අපි හැම මොහොතකම වෙහෙසෙන්න ඕනේ. කරුණාකරලා ජනාධිපතිතුමනි මේ හඬේ සැබෑ යථාර්ථය දකින්න. එදා කොබ්බෑගඩුව හාමුදුරුවනේ දේශද්‍රෝහීන්ට උදව් කරපු හාමුදුරු කෙනෙක් හැටියටයි ලියවුණේ ඉතිහාස පොතේ නුවරයුගේ. ඒ නිසා අබේතිස්ස හාමුදුරුව මේ ඉතිහාසය ඇතුලේ ලංකාවට තිබිච්ච කොළඹ වරාය ජැටිය සදාකාලිකව ඉන්දියාවට පාවදන යුගයේ පාලකයන් බිහි කළ හාමුදුරුවරු කියලා ලියවෙනවා නම් හාමුදුරුවනේ ඒ ඉතිහාසයට අපි මොකද කියන්නේ? ඒ ඉතිහාසයේ කොටස් කරුවෝ වෙන්න අපි ලෑස්ති නැහැ. ජනතා විරෝධය ප්‍රබලයි. මහා සංඝරත්නයේ විරුද්ධයි. කරුණාකරලා ආදරෙන් කියන්නේ මේක අතහැරලා දාන්න. ඉතාම සංවේගයෙන් ඉන්න කාල පරිච්ඡේදය. දළදා හාමුදුරු වහන්සේ දළදා මැදුර රකින්න වගේ නැගෙනහිර පර්යන්ත රකින්න අපි ඉදිරිපත් විය යුතුයි. මේ රට ආරක්ෂා කළේ අවුරුදු 2500ක් පැරණි පක්ෂ දෙක. ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. ඒ පක්ෂ දෙක විනාශ කරමේ කාලකන්ණි දේශපාලනය. අද ඒක විපාක අපි විඳිනවා. මේ එන හැම ආණ්ඩුවක්ම ඇමරිකන් කාර්යය, ඉන්දියන් කාර්යය, චීන රට සතුටු කරන්න මහන්සි ගන්නවා මිසක් මේ ශ්‍රී ලංකාවේ ජනතාව සතුටු කරන්න කවද්ද උත්සාහ කරන්නේ. ඉතින් මේක ගත්තයින් පස්සේ කොහොම හරි දැන් අද එක්සත් ජාතික පක්ෂ කියන්නේ ඒගොල්ලෝ 49ක් දෙන්න හිටියා කියලා. ආණ්ඩුව කියන්නේ 49යි දෙන්නේ මේක ආයෝජනයක් කියලා කියනවා. ඉතින් විකුණනවද ආයෝජනයද මේ කතා වචන පෙරලි බවට පත්වේවිද. ඉතින් කෙසේ වෙතත් මේ අධියර විශාල වශයෙන් අපි ගත්තොත් පළමු අධියරේ දැන්ට පවතින මීටර 600ක දුර ප්‍රමාණය අවශ්‍ය පර්යන්තය හැසිරවීමේ උපකරණ වලින් සමන්විතයි. මේ අධියර සඳහා ජයිකා වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 190ක් ලබා දීමට නියමිතව තිබුණා කියලා සඳහන් කරේ එක්සත් ජාතික පක්ෂය ඊයේ. ඉතින් මෙහෙම දැන් ඒ අය එන්නේ නැති හින්දා තමයි මේ විදිහට ඉන්දියාවට දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් දෙනවද නැද්ද දැන් කතා ගොඩයි. මේ අතර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලබන සතියේ මතය කියනවා කියලා ඇමති මහින්ද අමරවීර කියලා තියෙනවා. එතුමලගේ අදහස් දැක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මොකක්ද කියන එක. මේ අතර අපි ගියෝතින් තව තොරතුරු කියනවාද මේ ගැනම කතා ගොඩක් ඇතුල් පිටුවල. ඒක ඉස්සෙල්ලා ලාල්කාන්ත මහත්මයාගේ ප්‍රකාශයට ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ. පහුගිය දවස්වල ආවා ඉන්දියාවේ විදේශ ඇමති. විදේශ ඇමති ඇවිල්ලා මොනවද කතා කරේ කියලා කිව්වම නෑ යා මේ අපිට ඉන්දියාවේ අර කොරෝනා වලට දෙන එන්නත ඉස්සෙල්ලාම මෙහෙට දෙනවා කියලා කිව්වා. දැන් දෙන්නේ නැහැ. ඒ කතාව මොකක්වත් නැහැ. හරි. එතකොට අපි ඒ දවස්වල කිව්වා මොකද්ද මේ ආවේ එන්නත් කතාවට නෙමෙයි වරාය අරගෙන යන්න තමයි ආවේ කියලා. දැන් වරායේ පිටර අර්බුදය ඇතිලා තියෙන නිසා එන්නත් බ්‍රේක් කරලා තියෙන්නේ. එන්නත් වැඩේ එතන නවත්තලා තියෙන්නේ. ඒ නිසා එන්නත් ගන්න තව රටවල් තියෙන ඕන තරම්. ඉන්දියාව හිතනවා නම් මේ එන්නත බ්ලොක් කරලා ඒක නතර කරලා ඉවර වෙලා මේකට ජනතාව පොළඹව ගන්න පුළුවන් වෙයි කියලා. මං කියන්නේ
ඉන්දියාවේ එන්නතක් වෙනුවෙන් වරාය දෙනවට වඩා හොඳයි කොරෝනා හැදලා මැරෙන එක. රට බේරා ගැනීමේ අරගලයකට අපි යන්න ඕනේ. ඒ කියන්නේ ඒකට දේශපාලන පරිවර්තනයක් ඕන. කියන්නේ රටට ආදරේ තියෙන පන්තියේ මිනිස්සු සාමාන්‍ය ජනයාගේ රට UMP කාර්යයන්ගේ 99.99%ම රටට ආදරේ. ඔය පොහොට්ටුවේ මිනිසුන්ගෙන් ඒත් ඒ වගේ. ඒ වගේ ඉන්න නායකයෝ තමයි මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය බාර අරගෙන මේ රට විනාශ කරමින් යන්නේ. මම හිතන්නේ කවුරු රටට ආදරේ නැති මිනිස්සු ඉන්නවා කියලා. තමන්ගේ මාතෘ භූමියේ මේ පොළවට ඉපදිච්ච පොළවට ආදරේ. ඉතින් කෙසේ වෙතත් චීනට දුන්නන් පස්සේ අවුරුදු 99ට ඉතින් අනික් කට්ටිය අනිත් සතුටු කරන්න තව 99ක් දුන්නන් පස්සේ තව කට්ටියක් ඇවිල්ලා තව කොටසක් කියලා ඉතින් මේ පටලිලා තියෙන නූල් බෝලේ ලියනවා කියන එක ලේසි පහසු වෙන එකක් නෑ. හැබැයි ආණ්ඩුව දක්ෂ වෙන්නට ඕන මේක දක්ෂ විදිහට ලියන්න. මොකද එහෙම පුළුවන් අය තමයි ආණ්ඩුවේ ඉන්නේ කියලා කිව්වේ. අපි දන්නවා කළමනාකරණය කරන හැටි කියලා කිව්වා. අපි දන්නවා මේක නියුට්‍රල් වෙලා ඉඳලා මේ රට පාලනය කරන්න පුළුවන් විදිය කියලා කිව්වා. ඉතින් එහෙනම් එහෙම විදිහට කරන එක තමයි වගකීම වෙන්නේ. මොකද එනකොට කිව්වේ එහෙම හින්දා. මේ අතර තමයි අද වාර්තා කරන්නේ අද ජාතික පුවත්පත්වල කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්න තීරණය පිළිබඳව ලෝකෙම අවධානයෙන් ඉන්නවා කියලා. අද ජාතික පුවත්පත් ප්‍රධාන පුවත්පත් පහක ඇතුල් පිටු වාර්තා මේන් පිරීලා තියෙනවා. මේ අතර ශ්‍රී ලංකාව සැබෑ මැණිකක් කියලා බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියා කියන මේක ඇත්තටම අද වාර්තා කරන්නේ ඩේලි නිවුස් පුවත්පතේ ඉංග්‍රීසි පුවත්පතේ සිරස්තලයට තමයි අපි යන්නට ඕන. එහි දක්වලා තියෙනවා ඉකුත් 12 වෙනිදා මෙරට පැමිණියා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ පෙළේ ධනපතියෙක් වන නැතනල් ඔත්ස්වයිල් ඔහු ශ්‍රී ලංකාව සංචාරය පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කළා. ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ යෝග්‍යතා පිළිබඳ දැනගැනීම සඳහා පැමිණි ගමන අවසන් කරා කියලා ඔහු කියන්නේ. ඒ වගේම මට හමුණු ව්‍යාපාර අවස්ථා ගැන විස්මයට පත් වෙලා ඉන්නේ ලංකාව කියන්නේ විශේෂ අනාගතයක් තියෙන සැබෑ මැණිකක් කියලා ඔහු සඳහන් කර ඉන්නවා. ඉතින් ඒ හින්දාම ලොකු අවස්ථාවක් තියෙනවා. ඔහු කියන්නේ ශ්‍රී ලංකා true gem with a great future. ඉතින් වාර්තා කරන්නේ මේ සංචාරයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද්දක්. ඒට ව්‍යාපාරික අරමුණු පදනම සංවිධානය කරන ලද සංචාරයක් කියලා අද ඩේලි FT පුවත්පතේ වාර්තා කරලා තියෙනවා. ඩේලි FT එහෙම වාර්තා කරන හින්දාම මම හිතන්නේ ව්‍යාපාරික අවස්ථා ගැන කතා කරපු වෙලාවෙම අපි ඩේලි FT පුවත්පතේ තවත් සිරස්තලයකට ගිහිල්ලාමු. ඒ අනුව තමයි ඊයේ දවසේ වාර්තා කරන්නේ මෙරට අංක එකේ ව්‍යාපාරික බවට යළිත් ධම්මික පෙරේරා මහතාගේ වත්කම් ඉහළ යනවා. ඒ අනුව ධම්මිකගේ ධනය දවසකදී කෝටි 1500කින් ඉහළ ගිහිලා තියෙනවා කියලා ඩේලි FT කියන්නේ. මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් සහ වැලිබල් 1 PLC කොටස් මිල ගණන් ඊයේ සුවිශේෂී ලෙස ඉහළ යාමක් වෙනවා. ප්‍රධාන කොටස් හිමියා වන කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වත්කම් ඊයේ දිනය තුළ පමණක් රුපියල් බිලියන 15.3කින් රුපියල් කෝටි 1533කින් ඉහළ යනවා. අද දෙරණ බිස් මේ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තියලා තියෙනවා. වැලිබල් 1 එක 63.47 ගින් ඒ වගේම මිලට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අතර හේලිස් එකත් හිමිකාරීත්වය ඔහු සතු වෙනවා. ඊයේ දිනේදී හේලිස් කොටසක මිල 577.50ක් වුණා. ඒ අනුව සමාගම් 14ක් විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ කොටස් අනුබෙදුම් සබ් ඩිවිෂන් ඒ හේතුවෙන් තමයි මේ සමාගම් වල කොටස් ගණන් ශීඝ්‍ර ලෙස වර්ධනයක් සිදු වෙන්නේ. හේලිස් කොටසක මිල යනුව 780ක් ලෙස වර්ධනය වුණා. ධම්මික පෙරේරා හේලිස් ආයෝජනයේ වටිනාකම ඊයේ දිනය තුළ රුපියල් බිලියන 7.74කින් වැඩි වෙලා තිබෙනවා කියලා වාර්තා කරනවා. සාමාන්‍යයෙන් මෙහෙම වුණාන් පස්සේ හොඳ අවස්ථාවක් එනවා. ඒ තමයි සාමාන්‍ය පොඩි කොටස් මිලදී ගන්න අයට අවස්ථාවක් හිමි වෙනවා. මේක හෙට අනිද්දායින් අනිද්දායින් මම හිතා සඳුදා අඟහරුවාද බදාදා වෙනකොට ඒ අවස්ථාව හිමි වේවි කියලා විශ්වාස කරන මේ වගේ එකකින් පස්සේ වෙන දේ බැලුවෙන් පස්සේ කොටස් වෙනද පොලේ. අපි මේ අතරතුර යමු මේ සංචාරක ශාස්ත්‍රය සම්බන්ධයෙන් වන අදහස් කිහිපයක්ම තියෙන හින්දා මේ යුක්‍රේන සංචාරක වැඩපිළිවෙල නවත්තන්න වෙයිද? රුසියාවේ හිටපු තානාපති උදැංග වික්‍රම වීරතුංග මහත්මයා මේ විදිහට අදහස් පළ කරා ඊයේ. ඔබතුමා පහුගිය කාලේ ගොඩක් ආందోලනාත්මක චරිතයක්. ඇයි යුක්‍රේනියන් සංචාරකයෝ ගෙනාවේ? ඔබ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා. ඒතර රුසියානු සංචාරකයෝ නැතුව එහා පැත්තට පැන්නේ ඇයි? මේ රුසියානු කසස්ථාන් යුක්‍රේනු සංචාරකයන් අප රටේ මුහුදු තීරයේ විවේක ගන්න රැකගෙන ඉන්න පුළුවන් මේ සීත කාලේ. ඒ කියන්නේ ඔක්තෝබර් ඉඳන් අප්‍රේල් වෙනක කාලයක. ඔබට වෙනම ව්‍යාපාරයක් තියෙනවද? සංචාරක මඟ පෙන්වන ආයතනයක් තියෙනවද? එහෙම නැත්නම් මොකද්ද හේතුව ඔබට මේක බාර දෙන්නේ? මොකද ඒ වෙලාවේ තානාපති වුණාට දැන් ඔබ තානාපති නෙමෙයි රුසියානු සමූහ ආණ්ඩුවේවත් කොහෙවත්. ඔව් චතුරේ කතාව හරි. රුසියාවේ හිතන විදියටත් මං හිතන විදියට තානාපති කෙනෙක් විශ්‍රාමයක් නැහැ. හැමදාම ඔහු තානාපති. ඔහු රජයේ
යම් කිසි අවස්ථාවකද අවශ්‍යද ඔහුගේ සේවය ඔහු ඒ සේවය සිදු කළ යුතුයි කියලා මම හිතන්නේ. මට සංචාරක ආයතනයක් තියෙනවද කියන මේ ප්‍රශ්නෙටත් මම උත්තර දිය යුතුයි. ඔව් මට 1997 මම සංචාරක සේවය මගේ වෙළඳාමක් විදියට මම ආරම්භ කරේ යුක්‍රේන රාජ්‍යයේ. ඔබේ ආයතනයකින් නෙවෙයිද මේ යුක්‍රේන සංචාරකයෝ වෙන්නේ? නෑ මගේ ආයතනයකින් නෙමෙයි. මේක උදයංග වීරතුංගගේ බිස්නස් එකක් නෙමෙයිද? නෑ. එක මේක ඔබට වාසින වැඩක් නෙමෙයි. මම දැන් මාස සතිගානකට කලින් අභියෝග කරලා පුළුවන් නම් අද චාටර් ෆ්ලයිට් එකක් ගේන්න ජර්මනියෙන් කියලා ඒ අභියෝගය පැරදිලා තියෙනවා. ඒ වගේ මම අභියෝග කර මගේ ආයතනකින් ගෙනාව කියලා කවුරු හරි ඔප්පු කරොත් මට මුදල් නෙමෙයි ඕන. අද වෙනකොට සංචාරකයෝ කීයක් ඇවිල්ලා තියෙනවද යුක්‍රේන? අද වෙනකොට 1486ක් පමණ ඇවිල්ලා තියෙනවා. අන්තිම ෆ්ලයිට් එක මොකක්ද ආපු? ඔව් අන්තිම ෆ්ලයිට් එකේ ගැටලුවක් ඇති වුණා චතුර ඒක හරි කනගාටුයි කියන්නේ 19 වෙනිදා ආවේ. ඒ ෆ්ලයිට් එකේ එක සංචාරකයෙක්වත් ගෙනාවේ නැහැ. ජනවාරි 6 වෙනිදාන් පස්සේ ගත්ත තීන්දුවක් විදියට සංචාරක මණ්ඩලයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ලංකාව තුලදී PCR 3කටත් එතරදී ඒ කියන්නේ යුක්‍රේනයේදී තව PCR එකකටත් සහභාගී වෙන්න වෙනවා. දවස් 14කට අඩු කාලයකට එන සංචාරකයෙකුට PCR 4ක් කරන්න වෙනවා. තමන්ගේ මුදලින්. තමන්ගේ මුදලින්. ඒක සංචාරක මණ්ඩලය කියලා තියෙන ඩොලර් 40ක් කියලා. ඒතකොට ඩොලර් 40 ඒවා 4ක් කිව්ව ඩොලර් 160ක් ඒකටම යනවා. ලංකාවේ සංචාරකයන් ගෙන්වීමේ වැඩපිළිවෙලෙන් 10න් එකකට 20න් එකකට වඩා වැඩි ප්‍රමාණයකට ඔබට වග කියන්න පුළුවන් කියන එක කරන්න දෙන්නේ නැහැ කියන ලොකු අපරාධයක්. අපරාධයක් තමයි. මොකද නිලධාරීවාදයේ සමහර තැන්වලදී අපේ රට විතරක් නෙමෙයි මම දැකලා තියෙන යුක්‍රේනීත් ඒ වගේ ගැටලු ඇති වෙනවා. ඔබට මොන නිලධාරීවාදයක්ද ඔබ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්නේ? අත්තරංගොඩ ගන්න ඕනයි කියපු වෙලාවෙත් ඔබට එන්න පුළුවන් වුණා නා. ඉන් පස්සෙත් ලංකාවට ඇවිල්ලා ජනාධිපතිතුමාගේ රැස්වීමේ ඉන්න පුළුවන් නම් අගමැතිතුමාගේ රැස්වීමේ ඉන්න පුළුවන් නම් ඔබ රටේ හැමතැනම සංචාරකයොත් එක්ක ඇවිදිනවා. ඔබට මොන කවුරු නිලධාරියෝ ඔබට වඩා උඩින් යන්නද? ඔබ නිල බලය සම්පූර්ණයෙන් පාවිච්චි කළා. නෑ චතුර මම නිල බලය නම් පාවිච්චි කරන්නේ නැහැ. මට නිල බලයක් නැහැ. නමුත් ඒ තැන්වලට සංචාරක සමග වුණත් මම යන්නේ. මම එතන දගුවන්තොටුපළේදී වුණත් ඒ සංචාරකයන් සමග හිටියේ මම එක දෙයක් ලංකාවේ අයට පෙන්නුවේ. මේ ඇවිල්ලා ඉන්නේ සංචාරකයෝ අපරාධකාරයෝ නෙමෙයි, මංකොල්ලකාරයෝ නෙමෙයි. මොහුන් සාමාන්‍ය සංචාරකයෝ වගේ සාමාන්‍ය රටවැසි. යුක්‍රේන කියන්නේ ලොක්ඩවුන් කරලා තියෙන රටක්. ඒතකොට ලොක්ඩවුන් කරපු රටකින් මේ වෙලාවේ සංචාරකයෝ ගේනවා කියන එක විශේෂ අවධානමක් තියෙනවා. මට හිතාගන්න බැරි දැන් ජනාධිපතිතුමා කිව්වා කියලා එක්සත් රාජධානියෙන් ගේන්නේ නැහැ සංචාරකයෝ. හැබැයි යුක්‍රේනයේ සංචාරකයෝ ගේන්න පුළුවන්. එහෙත් ලොක්ඩවුන් මෙහෙත් ලොක්ඩවුන්. මොකද්ද මේ දෙබඩි ප්‍රතිපත්තිය? ඔව් යුක්‍රේන් ලොක්ඩවුන් කරලා තියෙන්නේ. යුක්‍රේන් කියන්නේ කොරෝනා වසංගතයත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙච්ච රටක්. අපි කොරෝනා වසංගතය ජයගත්ත රටක් නෙමෙයි. අපි කොරෝනා වසංගතයත් එක්ක ජීවත් වෙන්න හුරු වෙමින් ඉන්න රටක්. එහෙමනම් ඔවුන්ට තමයි අවදානම අපේ රටට එන්නේ. කොවිඩ් වලින් පීඩාවට පත් ව්‍යාපාර 63000කට කෝටි 18000ක ණයක් ලබා දීලා තියෙනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව කොවිඩ්-19 පුනරුද්ධ ණය සහන යෝජනා ක්‍රමයේ යටතේ එය ලබා දී ඇති බව අද දිනමින කියන්නේ මේ වර්ධනය සංඛ්‍යාත්මකව සනාථ කරලා තියෙනවා කියලා කියනවා. ඔවුන් කියනවා විශේෂයෙන්ම රට නිවැරදි ආර්ථික දිශානතියකට ගමන් කරනවා මේ මොහොතේ කර්මාන්තාංශයේ 5.3% කැපිපෙනෙන වර්ධනයක් පෙන්වුම් කරනවා කියලා. අද එහි දක්වා තිබෙන්නේ. මේ එක වතු වැටුප රුපියල් 1000 කරන්න පිටකොටුවේ උද්ඝෝෂණයක් පැවතුනා ඊයේ දවසේ දුම්රිය පොළ ඉදිරිපිට මේ එම අවස්ථාව චාරුක වාර්තාව ගෙන එන්නේ සමන් අබේසිරිවර්ධන අරුණ පුවත්පතට. සූර්යවව මාරාන්තික උපවාසයක් කරනවා වැඩි හඬක් නෑ මාධ්‍ය ඉඩක් නෑ සාමාන්‍යයෙන් හැටි එහෙම තමයි. ඉතින් ගමේ අය මේ කරන්නේ රටේම අවධානයට ලක් කරන්න. සූර්යවව මාරාන්තික උපවාසයේ තවදුරටත් අනවසර වගාකරුවන් උපවාස භූමියට පැමිණීම නිසා උණුසුම් වෙච්ච උණුසුම් වුණා. හම්බන්තොට මේ යෝජිත වනාලි කළමනාකරන රක්ෂිතය ගැසට් කළා වනාලි ගැට්ටුවට විසඳුම් දෙන්න කියලා ඉල්ලලා තමයි මේ අය විරෝධතා දැක්වුවේ. ඉතින් කෙසේ වෙතත් මාරාන්තික උපවාසය අසලට අනවසර වගාකරුවන් පිරිසක් ආවත් එක්ක තමයි දෙපාර්ශ්වය උණුසුම් තත්ත්වයක් ඇති උනේ දෙපාර්ශ්ව අතර ඊයේ දවසේ. සෞඛ්‍ය උපදෙස් මත නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් ආරක්ෂක ලේකම්වරයා කිව්වා. විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියන්නේ සෞඛ්‍ය උපදේශවලට අනුව 73 වන නිදහස් දිනයේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් චතුරස්‍රය සමරනවා කියලා රට තුළ පවතින කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් උත්සවය සඳහා එක්වන ආරාධිතයෝ පාසල් දරුවා ආරක්ෂකංශ බටපිරිස් සීමා කර තිබෙන බව තමයි සඳහන් කරන්නේ. මට මං හිතන්නේ පරිස්සම් වෙන එක හොඳ වෙයි. දැනට තියෙන වාර්තාවලට අනුව නාවික හමුදාව උනත් කණ්ඩායමක් යළිත් වතාවක් ආසාදනය වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. විශේෂයෙන් පෙරපුරු සඳහා පැමිණි බවක් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ අය මේ වගේම ෆෙරඩ් එකකට ආවා කියලා.
තින් පරිසම් දෙන්න වේ ගොඩක් පිරිසක් එකට එකතු වෙන අවස්ථාවක්. ඉතින් ඔවුන් කියන්නේ එහෙම කරනවා කියලා. රිස්කාන්ගේ ඉඩම් වංචාවේ සැකකරුවන් නැල්ලීම CID කඩවුණු පොරොන්දුවක් අද දිවයින කියන්නේ හිටපු ඇමති රිෂාඩ් බදුදීන් මහතාගේ සොයුරකු වන රිස්කාන් බදුදීන් විසින් සිදු කළ ඇති ව්‍යාජ ඔප්පු හදලා අන්සතු ඉඩම් අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට අධිකරණ ඉදිරිපත් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ ලබා දුන් පොරොන්දු මේවට කඩවුණු පොරොන්දු බවට පත් වෙලා කියලා අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මංජුශ්‍රී චන්ද්‍රසේන මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට පෙන්වලා දුන්නා. තව කතා තියෙනවා යන්න ඉස්සෙල්ලා අපි යමු ඊ අගමැති හිටපු අගමැති ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද යලිත් වතාවක් මේ මාධ්‍ය හමුවක් පැවැත්තුවා. මේ රටේ පාර්ලිමේන්තුවෙන් පිටත් හඬක් වුවමනයි. ඒ හඬ ඇති කරන්න එක වගකීම තමයි මේ නිලධාරී මණ්ඩලය දැන් බාරගෙන තියෙන්නේ. අද රටේ ප්‍රධාන ප්‍රශ්න වෙලා තියෙන්නේ සෞඛ්‍ය ආරක්ෂාව. එහෙනම් පක්ෂ ભેදයෙන් තොරව ඒ අය ආරක්ෂා කරන එක අපේ යුතුකම. අද තාම මේ රටේ සැලැස්මක් ඉදිරිපත් කළා නැහැ COVID-19 පාලනය කිරීම පිළිබඳව. අපිට කියනවා මෙන්න එනවා මාර්තු මාසේ එනවා අප්‍රේල් මාසේ සමහර ජනතාව මුලා වෙනවා. ඒත් කවුරුත් ආණ්ඩුවෙන් අහනවාද කොතනින්ද මේවා ගේන්නේ? කොයි රට එක්කද givisම තියෙන්නේ? එහෙනම් ඇත්ත తත්වය අපිට කියන්න. එන්නත් කිරීම ගැනත් ප්‍රශ්න තියෙනවා. සමහර අය මෙල්ල තියෙනවා සොල්ප දෙනෙක්. සෞඛ්‍ය නිලධාරීන්ට මේ වගකීම බාර දෙන්න. මේ ප්‍රධාන වැඩ කටයුත්ත කරන එකත් ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක්ට දෙන්න. ජනතාවට හෙට අනිද්දා සීළු දෙනාම එන්නත් කරලා කියලා ඒකෙන් රට මුලා කරන්න එපා. කොයි රටකවත් ඒක සිදු වෙන්නේ නැහැ. සමහරවිට මට බණීහෙට මම මේක ඇහුවා කියලා මාධ්‍යේ ඒක කමක් නැහැ. මට කොහොමවත් හැමදාම බයිනවනේ. බයින්න දවසක් නැහැ. ඒත් රට වෙනුවෙන් අපිට කියන්න මේ කරුණු ටික. ඒක ආණ්ඩුවේ යුතුකම. ආණ්ඩුවට බැරි වුණා නම් මේවා ලබා ගන්න එක වෙනම වාද කරමු. ඒත් ඒ කාල සීමාව වෙනුවෙන් අපි ඔක්කොම එකට එකතු වෙලා පීවර කරමු. මේ අතරතුර තමයි අද එන්නේ ඇස්ට්‍රෝහලේ සායන වෙලාවල් දුරකථනයෙන් කියලා මේ එන්න එපා වෙනද වගේ පෝලිම ඉන්න හැම උදාසනකම පෝලිම් පේන්න තියෙනවා. ඒ හින්දා අක්ෂි රෝහලේ සායන සඳහා විශේෂ දුරකථන සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. අක්ෂි රෝහලේ සායන සඳහා පැමිණීමට ප්‍රථම දුරකථන ඇමතුමක් දිනයක් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. එහෙමනම් මොකක්ද ඒ වෙලාවල් කියලා මේ සඳහා කියලා දුරකථන අංකය 0117යි 682යි 741 නැත්නම් 0117යි 682යි 554 විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කොල් විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්ල විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මේ අනාදී වශයෙන් එක එක අය වෙනුවෙන් එක එක කාමර තියෙනවා වෙන් කරගන්න පුළුවන්. ඔබේ වෛද්‍යවරයා කවුද පෙන්නන කවුද පොත අරගෙන යන්න මේ කටයුතු ක්‍රමානුකූලව කරගන්න කියලා මතක් කරනවා. මේ අතර ශ්‍රීපාදේ වඳින්න ලබන මාස අගතෙක් එන්න එපා කියලා කියනවා. නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තමයි කියලා තියෙන්නේ මිෂ් ප්‍රතාපසිංහ මහත්මයා අද දවසේ ප්‍රධාන සිරස්තලයක් ලෙසට වාර්තා කරනවා. මේ ගැන මේක කියපු ගමන් ඉතින් නායක හාමුදුරුවෝ අපිත් එක්ක උරණ වෙන්න පුළුවන් සමහර විට. ඉතින් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භලා තියෙන්නේ. බොහෝ පිරිසක් ආම ශ්‍රීපාදේ යනවා. ඉතින් මේ වගේම ප්‍රකාශයක් අපි දැක්ක කරලා තියෙනවා කතරගම වන්දනාවේ දෙන්න එපා කියලා. ඉතින් අභිනවරාමේ නායක හාමුදුරුවෝ කපුගම සරණතිස්ස නායක හාමුදුරුවෝ ඒ වගේම බස්නායක නිලමෙතුමා සඳහන් කර සිටිය එවැනි දෙයක් නෑ එන්න පුළුවන් කියලා. ඉතින් බොහෝ අය යනවා වන්දනාමාන කරනවා. ඉතින් කෙසේ වෙතත් පරිස්සමෙන් සෞඛ්‍ය ක්‍රමවේද මාර්ගෝපදේශ අනුගමනය කළා මේ වන්දනාමානය දෙන්න පුළුවන් කියලා තමයි බාරකාර නායක ස්වාමින් වහන්සේලා කියන්නේ. ශ්‍රීපාද නායක හඳුරු කියන්නේත් එහෙමයි. රියදුරු බලපත් වළංගු කාලය දික් කරලා තිබෙනවා. ඒ අනුව 2020 වසරේ ජුලි මාසේ 1 වෙනිදා සිට එම වසරේ සැප්තැම්බර් 30 දක්වා කාලය තුල වළංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයක්ම වළංගු කාලේ මාර්තු 31 දක්වා දීර්ඝ කරලා තියෙනවා කියලා ලංකාදීප වාර්තාවේ කියලා තියෙන්නේ. තොටලංග කුඩු ජාවාරමාගේ කැෂිය දැලේ කෝටි 2.5ක් සමගයි අත්අඩංගුවට පත් වෙන්නේ. පොලිස් විශේෂකාර බලකාය කරපු මෙහෙයුමකදී මේ අත්අඩංගුවට පැත්වීම සිද්ධ වෙනවා. මේ අතර රැඳවුවන් දහසක් වට කරපු මැගසින් තාප්පේ කොටසක් බිමට වැටලා තියෙනවා. පෙරේද රාත්‍රියේ මේක වෙලා තියෙනවා කියලා මැගසින් බන්ධනාගාරයේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් යුද හමුදාව පෙරේද රාත්‍රියේ මෙම කඩා වැටෙන කොටස తాවකාලිකව තහඩු යොදලා ආවරණය කරලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් යොදලා එම ස්ථානයේ ආරක්ෂාව තර කිරීමට පියවරගෙන තිබෙනවා. චීන ගිනියවියක් ළඟ තබාගත්තු අයෙක් වනවාසලින් අල්ලලා තිනවා කෝටි 2.5ක සල්ලිත් ළඟ තිබ්බා කියලායි කියන්නේ අත්අඩංගුවට පත් වන අවස්ථාව වන විට අදාළ පුද්ගලයා. පොලිස් සේවයේ පුරප්පාඩු 11369ක් තියෙනවා කියලා මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් මිලාල් සරත් වීරසේකර මහත්මයා කියනවා. ඒ අනුව පොලිස් සේවය සඳහා 1,16,520 දෙනෙකුගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් පුරප්පාඩුම තියෙන්නේ 11,389ක්. ඒ හින්දා තමයි විශාල ප්‍රමාණයක් බඳව ගන්න තියෙනවා කියලා කියන්නේ.
කෘෂිකර්ම ඇමතුමා කියනවා සහල් රුපියල් 94 ලබා දෙනවා කියලා. මහකන්නේ VS1 රජයේ විගබඩාවල ලැබුණු වහම ජනතාවට රුපියල් 94 සහල් දෙනවා කියලා මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියලා තියෙනවා. මේ කන්නේදී හෙක්ටාර එකකට වී කිලෝ 1000ක් බැගින් රජයට ලබා ගැනීම අනිවාර්ය කරලා තියෙන බවයි සඳහන් වෙන්නේ. අපි බලමු ඉතින් ලංකාවේ වැඩිම වවන්නේ නාඩු. ඒ වුණාට නාඩු තමයි මිල වැඩිම වෙලා තියෙන්නේ. ඉතින් සහල් විශේෂයෙන්ම කීරි සම්බ කන්න පොළඹවල තියෙනවා. මේ පාර රුපියල් 52 කරලා තිබෙනවා සම්බා. එතකොට නාඩු 50යි. තෙත ගන්නවා නම් තව රුපියල් 2.44යි තෙත. ඉතින් මෙහෙම ගත්තයින් පස්සේ අපි හිතනවා යම්කිසි සහනයක් ලැබෙයි වෙනද වගේ නෙවෙයි නාඩු තියයි කියලා වෙනද පොලේ. ලංකාවේ මේ තත්ත්වයට එක්කම දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය පැවැත්වලා තියෙනවා. දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වන ලබන පූජෝත්සව හතරෙන් එකක් තමයි මේක. සෑම වසරකම පැවැත්වෙනවා. ඉතින් අලුත් සහල් දළදා වහන්සේට පූජා කිරීමේ අවස්ථාව තේවා බාරනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත් ඒ වගේම දියවඩන නිලමේ ළඟ දෑල මහතාත් මේ කටයුතු ඊයේ දවසේ සිදු කළ තියෙනවා. මේක තමත් විශේෂ අවස්ථාවක් මේ දවසට දළදා මාලිගාව වන්දනාමාන කරන්න ලැබෙනවා කියන්නේ. ඉතින් මේ අතර මම එනවා අද දවසේ සේරුවාවිල රන් තඹ යපස් නිදිය ගවේෂණයට විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. පරිසර අමාත්‍යාංශය කියන්නේ මුලින්ම පුවත්පතේ සඳහන් කරලා තිබුණට ඇත්තට කමිටුව දාලා දැන් තමයි මේ කටයුතු සිදු වෙනවා කියලා කියන්නේ. කොළ හකුලන දලබු හා රිදී ගොබ උවදුරු වී වගාවට ඇවිල්ලා තියෙනවා. ගොවින්ගේ දැඩි අවධානය ඕන කියලායි කෘෂිකර්ම බලධාරීන් කියන්නේ මේක මර්ධනය කරන්න නම් මේ සම්බන්ධ කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත්තෙන් බණ්ඩාර මහත්මයා සඳහන් කළා තියෙනවා ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා මේ පිළිබඳව. ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු අඩු කරන්න පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරය බත්තර මුල්‍ය විරෝධතාවක් සංවිධානය කළා. ඊයේ දවසේ කිව්වා ශිෂ්‍යත්ව විභාගයේ පෙනී සිටි සිසුන්ගේ දෙමාපියෝ විශාල පිරිසක් සහභාගීලා තියෙනවා. ගොඩක් දෙනෙකුට ලකුණු වැඩියෙන් තිබිලත් පාසලක් ගන්න බැරුව දැඩි අසිරුතාවයකට පත් වෙලා ඉන්නවා මේ වෙලාවේ. පහ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු ගැන පරීක්ෂණයක් ඕන කියලා කියන්නේ මේ අධ්‍යාපන ඇමතිතුමා නෙමෙයි හිටපු අධ්‍යාපන ඇමතිතුමා මේ විභාගයේ ලකුණු ගණනය කර ඇති අන්දම් පසුගිය වසරවල වගේ මෙන්ම සැකස් කටයුතු කරුණක් කියලා අධ්‍යාපන අමාත්‍යාංශය තුර ක්‍රියාත්මක කරන උග්‍ර නිලධාරී වාදය තුල ගන්න ලබන අත්නෝමතික තීන්දුවක් කියලා බන්දුල ගුණවර්ධන මහත්මයා කියලා තියෙනවා. මේ අතර ගෝඨාභය මහින්ද බයිඩන්ට කමලට සුබ පතලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ දම ජනාධිපතිවරයාට සහ උපජනාධිපතිවරයාට සිය සුබ පැතුම් පණිවිඩ යවා තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. වැඩතහනකට ලක් වූ විනිසුරු පිළපිටිය යලි සේවයට ගන්න යනවා කියලා කියන්නේ අරුණ පුවත්පතේ සිරසල අධිකරණ සේවා කොමිෂන් සභාව මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය යලි සේවයේ පිහිටීමට යන්නේ පරීක්ෂණයට යටත්ව කියලායි වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මේ අතරම අද ජාතික පුවත්පත්වල තවත් කරුණු කිහිපයකට යන්න පුළුවන්. වත්මන් රජය යටතේ මහා පරිමාණ වංචා කීපයක් සිදු වෙලා තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහත්මයා ඊයේ මාධ්‍ය හමුවක් කැඳවුවා. ඒ මාධ්‍ය හමුවේදී කිව්වේ මේ රජය යටතේ සිදු වෙලා තිබෙන දූෂණ වංචාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කර යුතුයි කියලා. විශේෂයෙන්ම සීනි සම්බන්ධයෙන් කතාව අද වන විට ප්‍රකාශ කළා තියෙනවා. ඒ වගේම තමයි බිලියන 10ක් තරම් වූ වංචාවන් තමයි මේ හරහා සිදු වෙලා තිබෙන්නේ සීනි නිෂ්පාදනය වගේම. ඒ වගේම ලංකා බැංකුවේ එක්තරා බැංකු ශාඛාවක් යොදාගෙන රුපියල් බිලියන 3ක ණය ලබා දීම ගැන කතා කරලා තියෙනවා. මෙයත් තවත් ආකාරයක මේ දුම්වැටි ගබඩා කිරීම සඳහා ඒකත් තවත් ආකාරයක වංචාවක්. මෙහෙම ගත්තම විශාල වංචාවන් සිදු කරලා තිබෙනවා කියලා එහිදී මතක් කර සිටිනවා. මේ අතරම ඔබ දන්නවා හොරගොල්ලේ වලව්වට හොරෙක් ගිහිල්ලානේ. CCD launch special probe after unidentified person enters හොරගොල්ල වලව්ව වාර්තා කරන්නේ මේ අනුව මේ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් කොළඹ අපරාධ කොට්ටාශය විසින් සිදු කරනවා කියලා. හොරගොල්ලේ වලව්වට ගිය මේ කෙනා කවුද කියලා හොයා බැලීම සඳහා ජාතික පුවත්පත් වාර්තා කිහිපයකට ගියොත් ETI දීපාගේ අප ඇදුම් පත මුද්‍රණ දෝෂය හරහට හිඳලා තියෙනවා. අප ඇදුම් පතට ඒ අනුව ඔවුන් කිව්වේ Taman යලි අත්අඩංගුවට ගැනීම වළක්වන අධිකරණ නියෝගයක් නිකුත් කරන්න කියලා. ETI හිටපු අධ්‍යක්ෂිකාව දීපා ඉදිරිසිංහ ඉදිරිපත් කළ අපේක්ෂිත අප ඇදුම් පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිනාල් මහත්මයා ඊයේ ප්‍රතික්ෂේප කර ඇති බව. ETI අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමට ඇති සූදානම ගැන අධිකරණයට කියන්න කියලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා මෙහිදී සඳහන් කර සිටියා. මේ අතර සිංහල සිනමාවේ 74 වනි සංවත්සරය සැමරුවා ඊයේ දවසේ අපි ඔබට ඉදිරිපත් කළ කඩුණු පොරොන්දුව ඒ ඉතිහාසය මතක් කළා ලෝකයේ සාලෝකයේ ඔස්සේ. ඊයේ විශේෂ උත්සවයක් සංවිධානය වුණා. ඒ වෙනුවෙන් ෆින්ගර උත්සව ශාලාවේ මේ දකින්නේ ඒට සහභාගී වෙච්ච අප කලාකරුවෝ අද ප්‍රධාන ඡායාරූප වාර්තාවක් විදියට. කෙටි විරාමයකට ගිහින් ආවෙත් අපි ඔබට කාටුන් ගෙනෙන්න. Derana Aruna. Sri Lanka's breakfast show.
චරිත දෙරනාරුණ සමගොප එකතු වෙන්නේ MD විරත්නගේ කාටූනෙන් කාටූන් ගෙනෙන්නේ ඈත් වී සිටින පිරිස ජාපය වටා එක්රැස් වෙමින් ඉන්නවා කියලා කියන්නේ රංග බණ්ඩාර මහත්මයා. රංගේ එහෙම කියලාලා අද නායකතුමා ඉන්නවා. බෝඩ් ලැල්ල වෙනස් කරා විතරයි සිරිකොත අයින් කළ ඡන්ද ව්‍යාපාර මධ්‍යස්ථානය කරා විතරයි බලන්නකෝ ඈත් වෙලා ඉන්න අය එන හැටි. බය වෙන්න දෙයක් නැහැ. සිරිකොතේ උනත් නායකතුමාගේ කොල්ලුපිටිය නිවසේ උනත් අද එක්සත් ජාතික පක්ෂයේ මකුණු දැල් බඳලා තියෙනවා කියලායි කියන්නේ දාසගේ කාටූනෙන්. හොරගොල්ල වලව්වට හොරු පැනලා මම මොකට බය වෙනවද මේකේ මොනවා ගෙනියන්න කියලාද අද දවසේ ලංකාදීප කාටූනේ කියන්නේ. එහෙම එජාපේ නායකතුමා හිතන විදිය. හිරෙදි තිස්ස ලිව්ව පොත රනිල්ට පිළිගන්වලා හිරේ යන්න වුණු givisuma ඇත්තද බොරුද කියලා නැද්ද සර් රෝකේ කියලා පංකජ රුවින්ද අහනවා අද සරදම්මකින්. MD විරත්න රංජිත් සිඹලාපිටිය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් සමාජ ප්‍රවාහයක්ලු. කොයි කාලෙද ඔය කියන්නේ? අද මර්සිපාල අහන්නේ එහෙම. ඩොක් චාවාරම් කාර්යෝ කැලේ කපනවා. වනාලි ගමට එනවා. අසනන ගොවියෝ මාරාන්තික උපවාසික. පොලිටික්කෝ සලකන්නේ නැහැ. දෙකට තුනට නැමීගෙන ඊළඟ ඡන්දෙ ඉල්ලන ආවම කොස්සෙන් හරි ඉදලෙන් හරි එයාලට සලකන්නම්කෝ කියලා තමයි දැන් කියන්නේ. ඒ උනට ඡන්දේ කාලේ ඕම මතක් වෙන්නේ නැහනේ. අද කාටුන් දේශීය නිෂ්පාදකයා රැක ගන්න ගැසට් එකක් ගහනවා කියලා බන්දුල කියනවා. එතුමට නම් ගැසට් ගහලා ඇති වෙන්නේ නැහැ කියලා තමයි අද දිනවින කියන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුනේ. අපේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයට අවුරුදු 74ක්. එතකොට සර්ලගේ කඩවුණු පොරොන්දු දේශපාලනයට දැන් කොච්චර කාලයක් වෙනවද කියලා දිනමින අහනවා. ජාතික ලැස්සු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු රංජන් වෙනුවෙන් කළු පෙටි බැඳන් කෑ ගහන්නේ ඇයි බං කියලා යාළුවෝ දෙන්නෙක් අහනවද සමයන් එකේ. රංජන්ගේ ඡන්දදායකයෝ ගැන දුකෙන් කියලා කවුද මන්ත්‍රී කෙනෙක් කියනවා ඇහුණා. ගම්පහ රංජන් රාමනායක මහත්මයාගේ ඡන්ද පදනම ඉතින් තමන්ගේ පැත්තට ගන්න පුළුවන්ද කියලා බලනවා කියලායි කියන්නේ. කෙසේ වෙතත් ජනරානි කියන්නේ ජාතිවාදය දුරු කරලා ලාංකිකයෝ හැටියට එකතු වෙන්න දේශපාලකයෝ මැදිහත් වෙන්නේ නැහැ කියලයි. දැන් එකතු කරන්න යන්නේ ලාංකිකයෝ විතරද? නෑ ඔය පෑලියගොඩ කොරෝනා පොකුර විදියට කියලා තමයි අද දවසේ අද පුවත්පතෙන් නම් කියන්නේ. කාබනික පොහොර සංස්ථාවකුත් පිහිටවන්න යනවා පලාමල්ලෙන් කියනවා. එහෙම හොඳ වැඩක් ඕක. විශ්‍රාමික හමුදා ලොක්කෝ කීප දෙනෙකුට ඔන්න ආයි වාසනාව පෑදෙන්න යනවා මේකත් එක්ක කියලා ආමිනේ කියනවා අද. එතුමා හැමදෙතුමා මෙහාට ආයේ මොකද කියලා දන්නවා කියලාද විදුර පුංචි දරුවෙකුගෙන් ඇහුවම නිදන් ගන්න කියලා පොඩි එකාට උත්තර දුන්නලු. ඇමතිවරු ගැන දැන් රටේ ඉන්න පුංචිම දරුවෝත් හිතන් ඉන්නේ හලෝ ඒ විදිහට තමයි අලුත් විදිහට නෙවෙයි කියලා කියනකොට අද දෙරණ වෙබ් අඩවිය කියන්නේ කාති උසාවිය එපා කියලා ඒ ජනතාව අතරින් මහඩක් නැගුණා. එක රටක් එක නීතියක් ඕන කියලා කියන්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි. ඒ මුස්ලිම් ජනතාවම නියෝජනය කරන කොටසක්. ඒ අතරේ ගැසට් පත්‍ර ගහලා කාති තනතුරු සදා අයදුම්පත් කැඳවනවා අමාත්‍යාංශයෙන්. මෙන්න දාස හපුවලාන උඹට ආරංචි නේද වෙච්ච දේ දාසිරි මහත්මයා එනවා. ඇයි සර් බෝතලයට වලල්ලා දාන්න ගියේ නැත්තේ කියලා කියනවා කාටුනේ. මොන බෝතලයටද? පැණි බෝතලයට. මේ අතරේ දවසේ පද 4 නම් කියන්නේ තහනම් කොට සත්තු වත්තට පිවිසීම, යුක්‍රේනුවන්ගේ නිදහස ඇහිරීම, හොඳ නැති නිසා ඔවුන්ගේ සිත් රිදවීම, පෙන්නමු දිනක මැති සබේ හැසිරීම කියලා තමයි අද කාටුනෙන් කියන්නේ. Sri Lanka's breakfast show.